ආයුබෝවන් ඔබ රූපවාහිනී දිවා ප්‍රෝච ප්‍රකාශයත් සමඟ මම දිස්නා යමුනා කුමාරී මුලින්ම ප්‍රවෘත්ති ශිෂ්‍යපාට. කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ ඇරඹේ. 12 වෙනි ජාතික රණවිරු සැමරුම අද පසුරුවේ ජනපති ප්‍රධානත්වයෙන්. කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත් වර්ගවල පළමු මාත්‍රාව ලබාගත් පිරිස 13,97,000 ඉක්මවයි. දේශීය පුවත් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වුණා. විවාදය ආරම්භ කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමායි. අග්‍රාමාත්‍යතුමා එහිදී කියා සිටියේ ජනතාවට සවන් දෙන රජයක් ලෙස ජනතා අදහස් සහ සහෝදර පක්ෂවල අදහස් වලට ඇහුම්කන් දෙමින් පනතට තවත් වැදගත් සංශෝධන රැසක් එකතු කිරීමට බලාපොරොත්තු වන බවයි. කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරනවා. මේ ඉදිරිපත් කරන ලද කෙටුම්පතට ප්‍රධාන වශයෙන් සංශෝධන වර්ග දෙකක් තිබෙනවා. එකක් ආණ්ඩුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට නීති ප්‍රතිපාර්ලිමේන්තුව හරහා ඉදිරිපත් කරන ලද සංශෝධන. අනිත් එක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කෙටුම්පත සැලකිලිට භාජනය කොට ඉදිරිපත් කොට තිබෙන සංශෝධන. ඒතර ගරු කතානායකතුමනි අපිට වැදගත් මේ සංශෝධනයන් අපි තුල දැන් අපි ගාව තිබෙනවා නම් ගරු මන්ත්‍රීතුමනි අපි ඒ ටික ඔබතුමන්ලාට අද දහවල් වෙනකොට ලබා දෙන්නම්. ඒත් එක්කම ඒ සියලු දේවල් අර ඩිටර්මිනේෂන් එකේ තියෙන ආකාරයටම තමයි සිද්ධ වෙන්නේ. අද දින කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත මේ ගරු සභාවට මා ඉදිරිපත් කරන්නේ ඉතාමත් සතුටින්. කොළඹ වරාය නගරයේ ඉදිකිරීමේ ආරම්භ කරන ලද්දේ 2014 වසරේ සැප්තැම්බර් 17 වෙනිදා මාගේ ජනාධිපති දුර කාලයේදී බව ඔබතුමා දන්නවා. මෙම නව ව්‍යාපෘතියෙන් නිසිල් පළල් නෙලා ගැනීමට නම් ආයෝජනයක් රට තුළට ගලා ඒමට අවශ්‍ය වන නීතිමය සහ වාණිජමය රාමුව මනාව සකස් කිරීමට අත්‍යවශ්‍යයි. එසේ කිරීමට අප රජයට විශේෂ වගකීමක් දැන් පැවරී ඇති බව අප වටහාගත යුතුයි. එම රාමුව නිසි ලෙස සකස් කිරවීමට අපට හැකි වෙන්නේ නම් ඒ හරහා අප රටේ ආර්ථිකයට ඊළඟ වසර පහ තුළදී ඇමරිකානු ඩොලර් බිලියන 15ක පමණ ආයෝජනයක් ලබා ගැනීමට හැකි වන්නේ යයි ආර්ථික විශේෂඥයන් අවසත් තිබෙනවා. ඒ සමගම නව නගරයේ ඉදිකිරීමෙන් කිරීම් කාර්ය සඳහා පුද්ගලයන් 2,00,000කට පමණ රැකියා ජීවනෝපාය අවස්ථාවක්ද මුල් වසර 5 තුළදී බිහි කරන්නට හැකි වෙනවා. තවද මුල් අවුරුදු 5 තුළ ක්‍රමයෙන් නව ස්ථීර රැකියාවන් 83,000ක් පමණ බිහි කරවන්නටද අවකාශය උදා වන්නේ යයි ආර්ථික විශේෂඥයන්ගේ ගණන් කොට තිබෙනවා. මෙම නව නගරයට ආයෝජනය කිරීමට පැවිසෙන සියලුම ආයෝජකයන් අවිහිරතාවයක් හෝ බාධාවලට භාජනය නොවී තම ව්‍යාපාර කටයුතු වලට නිරත වීමේ වාතාවරණය සකස් විය යුතුයි. මේ සඳහා විසඳුමක් වශයෙන් අප රජය යෝජනා කර ඇත්තේ එකම කවුළුවකින් මෙම නගරයට පිවිසෙන විදේශ ආයෝජකයින්ට අවශ්‍ය සියලුම සේවාවන් සහ පාසුකම් ලබා දී ඔවුන්ගේ ආයෝජනය රටට ගලා ඒමට අවශ්‍ය යහපත් වාතාවරණය සැලැස්වීමයි. ඒ සඳහා අවශ්‍ය නීතිමය සහ ව්‍යාපාර කිරීමේ පාසුතා රාමුව අද මේ නව පනත තුළින් අප ස්ථාපනය කරනවා. ඒ හරහා කොවිඩ් වසංගතයේ මධ්‍යමයේ වුවද අප රටේ හැරවුම් ලක්ෂයක් අපට සනිටුහන් කරවීමට හැකි වෙනවා. අපේ බලාපොරොත්තු වන්නේ ලෝකයේ ඉහළ පෙළේ ආයෝජකයන් අප රටට පිවිසෙන්නට යොමු කිරීමයි. අප රජය නිරන්තරයෙන් ජනතාවට සවන් දෙන රජයක් බව ඔබතුමා දන්නවා. ජනතාව අදහස් අප අගය කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට ගරු කරනවා. මේ පනත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දී ඇති සියලුම උපදෙස් සහ නියෝග දෙවන කියවීමේදී එකතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සමගම ජනතා අදහස් සහ අප සහෝදර පක්ෂ අදහස්වලටත් ඇහුම්කම් දෙමින් මේ පනත තවත් සංශෝධනයකට කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කොමිෂන් සභාවේ සංයුක්තයේ බහුතරයක් ශ්‍රී ලාංකිකයන් විය යුතුයි යන යෝජනාව පනතගෙන තුළින්ම තාවුරු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අතරම කොමිෂන් සභාවේ සභාපතිද ශ්‍රී ලාංකිකයෝ විය යුතු යන මතය පනත සමලින්ම සහවුරු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. මෙවැනි සංශෝධනයක් ඉදිරිපත් කරන්නට අවශ්‍යතාවය පැන නැගීමට හේතුව පසුගිය රජය විසින් කරන ලද අඥාන පත්වීම් හරහා ශ්‍රී ලංකාවට සිදු වූ දැවැන්ත පාඩු බව අපි දන්නවා. එම අත්දැකීම් වලින් පැටගෑ අපගේ ජනතාවගේ සිත් තුළ අද දැඩි බියක් ඇති වී තිබෙනවා. එම බිය සාධාරණ බවක් අපි පිළිගන්නවා. ඒ අතරම මේ වරාය නගරයේ බිහිවන රැකියා අවස්ථා වලින් 75%ක්වත් ශ්‍රී ලංකිකයින්ට වෙන්විය යුතුයයි යන රෙගුලාසියද අපි ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. පසුගිය රජයේ මේ ව්‍යාපෘතියේ වටිනාකම අවබෝධ කර ගැනීම සතුටට කරුණක්. අද විපක්ෂයේ සිටින මන්ත්‍රීතුමත් ඒ අවස්ථාවේදී දැක්වූ එම යහපත් ප්‍රතිචාරය නිසා අප රටට ඉදිරියේදී අත්වන්නට නියමිතව වාසියේ කොටස් කරුවන් වන්නට එතුමන්ලාටත් අයිතියක් තිබෙනවා.
ඒ නිසා පටු දේශපාලන කෝණවලින් නොබලා රටේ අභිවෘද්ධිය වෙනුවෙන් එතුමන්ලා ඒ අවස්ථාවල මේ පලනෙලා ගනිවීමයි මම විශ්වාස කරනවා. ඒ අනුව අද අප රජය ඒ නව නගරය ඉදිකිරීමට ගන්නා ප්‍රයත්නයට සහයෝගයක් ලබා දෙමින් අලුත් උත්තේජනයක් රටට ලබා දීමට අද විපක්ෂයේ සිටවත් ඔබතුමන්ලා සහයෝගය ලබා දෙනු ඇතයි අප විශ්වාස කරනවා. ඔබ සියලු දෙනා මෙසේ කළහොත් එම පණිවිඩය ජාත්‍යන්තරයට අප ලබා දෙන විශිෂ්ට පණිවිඩයක් බව මම මතක් කරන්න. එවැනි පණිවිඩයක් තුලින් අපේ රටට ගලා එන ආයෝජනය ප්‍රමාණ ඉක්මනින් වැඩි වෙන බව නිසකවම අපිට කියන්න පුළුවන්. එවිට මෙම ජයග්‍රහණය අපි සියලු දෙනාටම පක්ෂ ભેදයකින් තොරව භුක්ති විඳීමට හැකි වනු ඇත. එසේ නම් කරු කතානායකතුමනි අපේ රටට ආදරය කරන රටේ ඉදිරි ගමනට ආශිර්වාද කරන සිල්ලම් මන්ත්‍රීවරුන්ට පක්ෂ ભેදයෙන් තොරව මෙම පන්තට සහාය ලබා දෙන ලෙස මා ඉතා උණගමින් ආරාධනා කරනවා. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු එය රටේ හැරවුම් ලක්ෂයක් බවට පත්වනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ කබ්‍රල් මහතා පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. අපි හැමෝම දන්නවා කොළඹ වරාය නගර ආර්ථික කොමිසම පනත අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා හෙට සම්මත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ මුලින්ම පාර්ලිමේන්තුවේට සභාගත කරපු අවස්ථාවෙන් පසුව ඕනෑම කෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයකට ගිහිල්ලා Tamanගේ මතය ඉදිරිපත් කරලා ඒ මතය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ගැනීමට හැකියාවක් අපේ රටේ ව්‍යවස්ථාව අනුව තිබෙනවා. ඒ අනුව 21 දෙනෙක් ගිහිලා තිබුණා. ඒ අයගේ මතය ප්‍රකාශ කරලා තිනවා යම් වගන්ති පනතේ අපේ ව්‍යවස්ථාවට පටහැනි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා තියෙනවා. ඒවා අපි වෙනස් කරන්න සූදානම්. අපි ප්‍රජාතාන්ත්‍රික රජයක්. ඒ නිසා අපි මුලින්ම කිව්වේ යම්කිසි වගන්තියක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරනවා නම් ඒ වගන්තිය අපේ ව්‍යවස්ථාවට පටහැනි කියලා අපි ඒක දිගටම පවත්වාගෙන යන්න අපි බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා ඒ කියම අනුව අපි වෙනස් කිරීම කරනවා. හෙට පාර්ලිමේන්තුවේදී ඒ වෙනස් කිරීම සිදු වේවි. ඒ වෙනස් කිරීම එක්ක අපේ ව්‍යවස්ථාවට පටහැනි නැති පනතක් අපි ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් මේ රටේ හැරවුම් ලක්ෂයක් ඇති වෙනවා කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ රටේ ආර්ථිකයේ දැවැන්ත ප්‍රගතියක් ඇති වේවයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම ඒක සිදු වෙන්නට අවශ්‍ය වෙන ප්‍රතිපාදන සකස් කර ගන්නට ඕනේ. අපි යම්කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා නම් අපි බලාපොරොත්තු විතරක් මදි. බලාපොරොත්තුට සමගාමීව කටයුතු කරන්නට අවශ්‍යයි. ඒතකොට තමයි මේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ. ඒ පනත තුලින් යම් වගකීම් පවරලා තියෙනවා ඒ කොමිසම් සභාවට. ඒ කොමිසම් සභාවට තියෙනවා ඒකට වගකීමගේ කටයුතු කරන්න. ඒ කටයුතු කෙරුවම රටේ දැවැන්ත ප්‍රගතියක් ආර්ථිකමය වශයෙන් ඇති වේවි. අපි රැකියාවල 83000ක් පිහි කරන්න බලාපොරොත්තු වෙනවා. අලුතෙන් ඍජු විදේශ ආයෝජන ඊළඟ අවුරුදු 5 තුලදී ඇමරිකානු ඩොලර් බිලියන 15ක් පමණ අපේක්ෂා කරනවා. ඒත් එක්කම අලුතෙන් කටයුතු සිදුවීම නිසා අපේ දළදේශ නිෂ්පාදිතයට බිලියන 4.5ක පමණ එකතු වීමක් අපි බලාපොරොත්තු වෙනවා. මේ සියලු දේවල්ම කරන්නට මේ වාතාවරණය සකස් කරන්නට ඕනේ. නීතිමය රාමුව හරියට සකස් කරන්නට ඕනේ. ඕනම කෙනෙකුට Tamanගේ බිස්නස් කර ගැනීම සඳහා අවශ්‍ය වෙන පහසුකම් ලබා දෙන්නට ඕනේ. ඒවා සියලු දේවල් කෙරුවම ඒකේ වාසිය ලැබෙන්නේ ශ්‍රී ලංකාව ජනතාවටයි. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී මේ කොවිඩ් රැල්ලකුත් තියෙන නිසා අපිට හැරවුම් ලක්ෂයක් අපේ රටේ ඇති කරන්න අවශ්‍යයි. අලුත් මාවතකට අපි පිවිසෙන්නට අවශ්‍යයි. ගේම් චේන්ජ් එකක් වෙන්නට ඕනේ. එහෙම වුණොත් තමයි රට නැවත වරක් ලොකු ගැම්මකින් ඉදිරියට යන්නේ. 12වෙනි ජාතික රණවිරු සැමරුම් උත්සවය අද පසුරුවේ පැවැත්වෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂතුමාගේ ප්‍රධානත්වයෙන්. බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකයේ අභියසදී මෙවර සැමරුම් මුලල පැවැත්වෙන්නේ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශය යටතේ. රණවිරු සේවා අධිකාරිය විසින් උත්සවය සංවිධානය කරනු ලබනවා. කොටි ත්‍රස්තවාදීන්ට එරෙහි මානුෂීය මෙහෙයුමේදී 26 වසර කාලයක් තුල මව්බිම වෙනුවෙන් යුද හමුදාවේ 23962 දෙනෙකු, නාවික හමුදාවේ 1160 දෙනෙකු සහ ගුවන් හමුදාවේ 443 දෙනෙකු සිය ජීවිත පූජා කළා. එසේම ශ්‍රී ලංකා පොලිසියේ 2598 දෙනෙකු සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 456 දෙනෙකු ඇතුළු මව්බිම වෙනුවෙන් ප්‍රාණදානය දුන් රණවිරුවන් මෙහිදී සිහිපත් කරනවා. රණවිරු සැමරුම් උත්සවය අද පස්වරු 4:30 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස විකාශය කිරීමට නියමිතයි. මෙවන විට කොවිඩ්-19 ප්‍රතිශතීකරණ වැඩසටහන යටතේ දැනට ලබා දී ඇති එන්නත් වර්ගවල පළමු මාත්‍රාව ලබාගත් පිරිස 13,97,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඊයේ ලබා දී ඇති සයිනෝෆාම් හා ස්පුට්නික් V පළමු මාත්‍රා එන්නත් හා කොවිෂීල්ඩ් දෙවැනි මාත්‍රා එන්නත් සංඛ්‍යාව 38,263ක්.
සයිනෝෆාමිනතේ පළමු මාත්‍රාව ඊයේ 33,017 දෙනෙකුට ලබා දී තිබෙනවා. ඒ අනුව මෙතෙක් කිය ලබා දී ඇති සමස්ත පිරිස 4,57,840ක්. ස්පුට්නික් V එනතේ පළමු මාත්‍රාව ඊයේ 17 දෙනෙකුට ලබා දී ඇති අතර එය මෙතෙක් ලබා දී ඇති සමස්ත පිරිස 14,917ක්. කොවිෂීල්ඩ් එනතේ දෙවැනි මාත්‍රාව ඊයේ 5,229 දෙනෙකුට ලබා දී තිබෙනවා. මෙතෙක් කිය ලබාගත් පිරිස 2,97,686ක්. රත්මලාන උද්‍යාන පාරේ පිහිටි ළමා හා මාතෘ සායනයේදී අද එන්නත් ලබා දීමේ වැඩසටහනක් පැවැත්වෙනවා. එහිදී වෙඩිකන්ද ග්‍රාම සේවා වසමේ 960 දෙනෙකු සඳහා එන්නත් ලබා දීමට නියමිතයි. මොරටු එගොඩු යන විශ්වාලෝක විද්‍යාලයේදී එන්නත් කරන වැඩසටහනක් ඊයේ පැවැත්වුණා. ශ්‍රී ලංකා යුද හමුදාව සහ එගොඩු උයන පොලිසිය එක්ව මෙම එන්නත් කරන වැඩසටහන සංවිධානය කර තිබුණා. එන්නත් ලබා දුන් පිරිස 1100ක්. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසිය තුළ ඇති රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල කාර්ය මණ්ඩල සඳහා එන්නත් ලබා දීම අද උදෑසන සිදු කෙරුණා. ඒ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී 700 දෙනෙකුට පමණ එන්නත් ලබා දී තිබෙනවා. එන්නතින් සිද්ධ කරන්නේ මේ රෝගය නිසා ඇතිවන සංකූලතාවයන් අඩු කිරීම සහ මරණයට පත්වීම ඉඩකඩ අඩු කිරීම තමයි එන්නතෙන් අපි දකින ප්‍රධානම ප්‍රතිඵලය. ඒතර ඒක ලංකාව විතර නෙවෙයි ලෝකෙත් ඒක තමයි අපි දකින්නේ. එන්නත ලබාගත් කෙනෙකුට ප්‍රතිශක්තිය ඇතිවන කාලය හිටියට පස්සේ වෛරසය වැළඳීම ඉඩකඩ අඩු වෙනවා. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නැහැ. ඒ නිසා එන්නත ලබාගත් කෙනෙකුටත් රෝගය වැළඳීම ඉඩකඩ තියෙනවා. හැබැයි ඒ වැළඳුනාට රෝගය අසාධ්‍ය වීම ඉඩකඩ අඩු වෙනවා. ඒ නිසා එන්නත ලබාගත් කෙනෙක් හැමතිස්සෙම තමන්ට ලොකු වගකීමක් තියෙනවා කියන එක හිතේ දරා ගන්න ඕන. තමන්ට රෝගය වැළඳීම ඉඩකඩ තාම තියෙනවා. එයා ඒ නිසාම තමන්ගෙන් එහෙම වැළඳුනොත් වෙන කෙනෙකුට පැතිරීම ඉඩකඩක් තාම තියෙනවා. ඒ නිසා මේ ආරක්ෂණ ක්‍රියාමාර්ග එන්නත ලබාගත් කෙනෙකුත් දිගටම ගැනීම වැදගත් වෙනවා. දෙදෙන අම්මලට මේ එන්නත ලබා ගන්න පුළුවන්. ඒ ළමයින්ට කිරි දීම සම්බන්ධයෙන් කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. දැන් එන්නත ගත්ත හරි මම ඊයේ එන්නත ගත්තා. දැන් අද ඉඳන් මම බය වෙන්න ඕනේ නැහැ කියලා හිතාමත් මිත්‍යා විශ්වාසයක් සහ මුලාවක්. මොකද තමන් පරිස්සම් වෙන්න අඩුම ගානේ සති 6ක්වත් යනවා ආරක්ෂා වෙන්න. ඒ කියන්නේ දෙවෙනි මාත්‍රාව ලබා අරගෙන සති 2ක්වත් යනවා එම ආරක්ෂාව ලැබෙන්න. ඉතින් එතකන් තමන්ට රෝගය වැළඳෙන්නත් පුළුවන්. තමන් ආසාදිතයෙක් වෙලා අනිත් අයටත් රෝගය පතුරවන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඉතාමත් වැදගත් පරිස්සම් වෙන්න ඕම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න රෝගය පැතිරී යාම වළක්වීම සඳහා. COVID-19 රෝගය වැළඳුණු 2518 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනා ගැනුණා. පූර්ණ සුවය ලැබූ 1516 දෙනෙකු රෝහල් වලින් ඊයේ පිටව ගියා. ඒ අනුව රෝගය වැළඳී මේ දක්වා පූර්ණ සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 1,21,145ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 25,560 දෙනෙකු ඇතුළත්. දැනටමත් අපේ PCR පරීක්ෂණයට සමාන්තරව ඇන්ටිජන් පරීක්ෂණ තෝරාගත් ස්ථානවල තෝරාගත් අවස්ථාවල ඒව කළ යුතු ආකාරය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැදිලි චක්‍රලේඛන සහ මාර්ගෝපදේශ දීලා තියෙනවා. ඒ මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීම සඳහා වැඩි වැඩියෙන් අපිට රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් භාවිතා කිරීමට අවශ්‍ය තොග ලබා ගැනීමටත් ඒවා බෙදා හැරීමටත් කටයුතු කරලා තියෙනවා. තුල්හිරිය ආයෝජන කළ අපේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකින් 400 දෙනෙකුට COVID-19 රෝගය වැළදී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. මේ හේතුවෙන් එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමටද පියවර ගනුණා. කර්මාන්ත ශාලාව සඳහා කුරුණෑගල සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලින්ද සේවකයන් පැමිණ තිබෙනවා. රෝගීන්ගේ ආශ්‍රිතයින් සෙවීම සඳහා ඒ ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුවත් කළ බවයි කෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා සඳහන් කළේ. වෛද්‍යවරයෙකුට COVID-19 රෝගය වැළදීම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආගරපතන ඩයගම ප්‍රාදේශීය රෝහල තාවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා. COVID-19 පුද්ගල මරණ 34ක් ඊයේ මෙරටින් වාර්තා වුණා. ඉන් 18 දෙනෙකු පිරිමි පුද්ගලයන්. මියගිය පුද්ගලයන්ගෙන් 3 දෙනෙකු වයස අවුරුදු 20, 32 සහ 38 වැනි වියේ පසු වූවන් අතර සෙසු පුද්ගලයන් වයස අවුරුදු 50 ඉක්ම වූවන්. මිදිනිය ප්‍රාදේශීය රෝහල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස වෙන් කර තිබෙනවා. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඇඳන් 100ක් සහිතව සියලු පහසුකම් වලින් සමන්විතව එහි සකස් කොට තිබෙනවා. රෝහලේ අවශ්‍යතාවන් සඳහා උපකරණ පරිත්‍යාග කිරීමක් අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් සිංහගිරි සනත් වීරසිංහ මහතාගේ මූලිකත්වයෙන් ඊයේ සිදු කෙරුණා. පරන්තන් ප්‍රදේශයේ ඇඳන් 200කින් සමන්විත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම අවසන් වී තිබෙනවා. දින 10ක් තුළ ඉදිකරනු මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට කිලිනුච්චි ආරක්ෂක සේවා අඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ මහතා ඊයේ සහභාගී වුණා. අදෝදේ 6න් අවසන් වූ පැය 24 තුළ සෞඛ්‍ය උපදෙස් නොතකා කටයුතු කරමින් සිටි පුද්ගලයන් 340 දෙනෙකු අත්අඩංගුවට බව පොලිසිය පවසනවා. බස්නාහිර පළාතෙන් පිටතට යන සහ බස්නාහිර පළාතට ඇතුළු වන ස්ථාන 14කදී පුද්ගලයන් 215 දෙනෙක් නිරෝධායන රීති උල්ලංඝනය වන ආකාරයට පළාත් මායිමහරහා යාමට පැමිණ
ආපසු හරවා තිබෙනවා. ජාතික හැඳුනුම්පතේ අංකය සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව කරන ලද මෙහෙයුමේදී පුද්ගලයන් 9793 දෙනෙක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී හැඳුනුම්පතේ අංක ක්‍රමයට පරිබාහිරව බරපතල ලෙස නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයන් 99 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් අපි දැනුම් දීමට කැමැති. අද දිනය 19 වෙනිදා දිනය අදට වළංගු වන්නේ ඔත්තේ සංඛ්‍යා. ඒ අනුව ඔබේ හැඳුනුම්පතේ අවසාන අංකය ඔත්තේ සංඛ්‍යාවක් වෙනවා නම් ළඟම තියෙන පාරිභෝගික ස්ථානට ගමන් කරන්න පුළුවන්. ඒ වගේම එදිනෙදා රාජකාරී කටයුතු කරන තම රැකියාවට ගමන් කරන අයට මේ ක්‍රමය අදාළ වන්නේ නැහැ. නමුත් ඔවුන් සනාථ කර යුතුයි ඔවුන් රැකියාවක් සඳහා ගමන් කරන බව. යලිත් දිවාපුවත් පාස්කෝ ප්‍රහාරයේ මහමුලකරු නෞෆ මෞලවී නැමැත්තා බවට පිළිගත හැකි සාක්ෂි රැසක් තවදුරටත් පවතින බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. ඔහු අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ප්‍රහාරයට සම්බන්ධ විදේශිකයන් පිරිසක් පිළිබඳවද මේ වන විට විමර්ශන ක්‍රියාත්මක බවයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තා සම්බන්ධයෙන් පසුගියදා නීතිපතිතුමා ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. පොලිසිය විසින් ඔහු වෙත නිකුත් කර තිබූ උද්ෘත ගොනුවල අඩුපාඩු තිබෙන නිසා ඒවා නැවත පොලිස්පති වෙත හරවා යවන ලද බවත් ඒ නිසා නඩු පැවරීම කළ නොහැකි බවත්ය. ගරු කතානායකතුමනි, මෙම විමර්ශන ක්‍රියාදාමය නොකඩවා සිදුවන දෙයක්. පොලිසිය සෑම විටම නීතිපති දෙපාර්තමේන්තුව සමග එක්වයි මේ ක්‍රියාව සිදු කරන්නේ. එහිදී යම් අඩුපාඩු දුටු විට වහා එය පියවන්න කටයුතු කරනවා. දැනට තියෙන තත්ත්වයට අනුව අපේල් 24 වෙනිදා පොලිසියෙන් අසා ඇති ඉතිරි කරුණු ටික සම්පූර්ණ වූ වහාම නීතිපතිතුමාට මොවුන් සියලු දෙනාටම එරෙහිව අධිචෝදනා ගොනු කරන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් මෙතෙක් නීතිපතිතුමා විසින් දෙන ලද වෘත්තීමය සහාය ඔහු කරන ලද කැපවීම අපි ඉතාම අගය කරනවා. මේදී නෞෆර් මෞලවී ගැනත් යමක් කිව යුතුයි. පොලිස් පරීක්ෂණ අනුවත් ඇමරිකානු විමර්ශන අනුවත් මෙම ප්‍රහාරයේ මහමලුකරු භූමිකාව නෞෆර් මෞලවී විසින් රංගපා ඇති බව පැහැදිලි වෙනවා. ඔහු තමයි IS මතවාදයේ ලංකාවට ගෙනවිත් 2016 දී සහරාන්ව මේ මතවාදයට යොමු කළේ. ඒක සහරාන්ගේ බිරිඳ සාදියාගෙනුත් සනාථ වෙනවා. ඔහු තමයි IS පුහුණු පාඨමාලාව සම්පූර්ණයෙන්ම ගෙන ගියේ. ඔහුගේ පොත්පත් සහ ලැප්ටොප් වලින් එය සනාථ වෙනවා. ඒ විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම සකස් කළේ ඔහු. නුවරඑළිය සහ හම්බන්තොට පුහුණු කඳවුරු අධීක්ෂණය කළේ නෞෆර් මෞලවී. නෞෆර් තමාගේ බිරිඳගේ නංගියව සහරාන්ට විවාහ කර දුන්නා. ඔවුන් එකම මද්‍රසා පාසලේ සලා මද්‍රසා පාසලේ ඉගෙන ගත්තේ. නෞෆර් සහරාන්ගේ ජේෂ්ඨයා හැටියට කටයුතු කළා. දරුල් අදාල් සංවිධානයේ නෞෆර් ප්‍රධාන චරිතයක් රඟපෑවා. ඒකේ සහරානුත් හිටියා. නෞෆර් මෙම ප්‍රහාරයේ ප්‍රධාන චරිතය බව FBI එකනුත් සනාථවට තිබෙනවා. මේ ප්‍රහාරයට විදේශිකයන්ද සම්බන්ධයි. ශ්‍රී ලාංකේය සම්භවයක් තියෙන ඕස්ට්‍රේලියානු ජාතික ලුක්මාන් තාල් කටාරිති අත්අඩංගුවටගෙන තිබෙනවා. දැනට විදේශීය බුද්ධි සේවා ඔහුගේ දායකත්වය ගැන කරුණු සොයාගෙන තියෙනවා. අපේ බුද්ධි සේවයත් ලුක්මාන්ගේ අල් කයිඩා සහ IS මතවාදීන් සමග සම්බන්ධකම් සොයාගෙන තිබෙනවා. ඔහුට පුතුන් දෙදෙනෙක් සිටිනවා. එයින් එක් පුතෙක් දැනටමත් ඕස්ට්‍රේලියාවේ නිවාස අඩස්සියේ තමයි සිටින්නේ. මාලදිවයින් ජාතික සැකකරුවන් 4ක් අප සොයාගෙන සිටිනවා. ඔවුන් තමයි ජමාතේ ඉස්ලාම් සිං ශිෂ්‍ය සංවිධානයේ ජාතික සංවිධායක සාදික් අබ්දුල්ලාට මුදල් ලබා දුන්නේ සහ ආයුධ හදන්නට ලේත් මැෂිමක් ලබා දුන්නේ. ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරගෙන යනවා. එසේනම් පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු ගැන කවුරුත් කිසිම සැකයක් තබාගත යුතු නැහැ. දැන්ටමත් නඩු 9ක් පවරා තිබෙනවා. ඉතිරි නඩු ඉතා ඉක්මනින් පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුවත් පොලිසියත් එක් වී කටයුතු කරනවා. අඩු ආදායම්ලාභීන්ගේ අඩක් නිම කළ නිවාස ඉදිකිරීම සඳහා නිවාස ආධාර ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ පාර්ලිමේන්තු කමිටු ශාලාවේ ඊයේ පැවති නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 විධිවිධාන ප්‍රකාරව කාරක සභාවට යොමු කරනු ලබන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරන අතරවාරයේ අග්‍රාමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට මේ උපදෙස් ලබා දී තිබෙනවා. ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාපනයේ සංශෝධන කෙටුම්පත නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා විසින් උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබුවා. ගාල්ල සහ දියුලපිටිය ප්‍රදේශවල වතු ආශ්‍රිත පැල්පත් නිවාස පිළිබඳව මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කළා. එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේ එම ස්ථානවල නිවාස යෝජනා ව්‍යාපෘති සැලසුම් කරන ලෙසයි. උපදේශක කාරක සභාව නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රේමනාත් සිද්දුලවත්ත, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, කෝකිලා ගුණවර්ධන යන මහත්මින් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා.
විජයග්‍රහණයේ 12 වන සැමරුම නිමිත්තෙන් ත්‍රිවිධ හමුදාවේ 6744 දෙනෙකුට උසස් වීම් පිරිනැමුණා. සන්නද්ධ හමුදා සේනාධිනායක හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිර්දේශ මත මේ උසස් වීම් පිරිනමා තිබෙනවා. යුද හමුදාවේ උසස් වීම් ලැබූ නිලධාරීන් සංඛ්‍යාව 452ක්. ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩිය නිලධාරීන් 12 දෙනෙකු, මේජර් ජෙනරාල් නිලයටද කර්නල් නිලධාරීන් 37 දෙනෙකු, බ්‍රිගේඩිය නිලයටද ලුතෙන් කර්නල්වරුන් 39 දෙනෙකු කර්නල් නිලයටද උසස් කෙරුණා. තවද මේජර්වරුන් 40 දෙනෙකුද, කපිතාන්වරුන් 62 දෙනෙකුද, ලුතිතන්වරුන් 61 දෙනෙකු හා දෙවන ලුතිතන්වරුන් 201 දෙනෙකු ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කෙරුණු බවයි යුද හමුදා මූලස්ථානයේ පවසන්නේ. එසේම කොමිෂන් නොලත් නිලධාරීන් හා සෙසු නිලයන් වල 4289 දෙනෙකු මැයි 18 වෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි උසස් වීම් ලබා තිබෙනවා. 12 වන විජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 64 දෙනෙකු සහ විවිධ තරාතිරමේ නාවිකයන් 1904 දෙනෙකුට අද දින සිට උසස් වීම් පිරිනැමුණා. නිලධාරීන් 90 දෙනෙක් කපිතාන් නිලයට, 11 දෙනෙක් කොමාන්ඩර් නිලයට, 27 දෙනෙක් ලුත්තන් කමාන්ඩර් නිලයටද, එක් නිලධාරියෙකු ලුත්තන් නිලයටද උසස් කෙරුණු බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ. තවද මධ්‍ය නිලධාරීන් ලෙස 21 දෙනෙකුද උසස් වීම් ලබා තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 35 දෙනෙකු ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කෙරුණු බව ගුවන් හමුදා මූලස්ථානයේ නිවේදනය කළා. ඒ සමගින් අපගේ දිවා ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත්වනවා. ආයුබෝවන්.